ආයුවන් මම නිහාල් විදානපතිරණ අකුරැස් අධ්‍යාපන කලාපයේ විද්‍යාව විෂය භාර ගුරු උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනවා. මම අද සූදානම් වන්නේ 11 ශ්‍රේණිය විද්‍යා විෂය නීතිය යටතේ එන 13 ඒකකයේ විද්‍යුත් චුම්බකත්වය, විද්‍යුත් චුම්බක බලය, විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේ යන මාතෘකා අතරින් විද්‍යුත් චුම්බකත්වය ගැන අදාළ ක්‍රියාකාරකම් සිදු කරමින් අවශ්‍ය ඉගෙනුම් පළ වෙත ඔබ රැගෙන යාමටයි. මෙහිදී ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් තියෙනවා. මේ වීඩියෝ නැරඹීමට ප්‍රථම 13 වන ඒකකය හොඳින් කියවිය යුතුයි. දෙවෙනි කරුණ තමයි මේ වීඩියෝ නැරඹීමෙන් පසු නැවතත් මේ ඒකකයේ අදාළ කොටස හොඳින් අධ්‍යයනය කළ යුතුයි. අනතුරුව පෙළපොතේ ඇති අභ්‍යාසවලට පිළිතුරු සැපිය යුතුයි. වැදගත්ම කාරණය තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇතුළත් වෙච්ච මේ කොටසට අදාළ ප්‍රශ්න අධ්‍යයනය කර පිළිතුරු සැපිය යුතුයි. මේ මේසය මත තියෙන ද්‍රව්‍ය ගැන අවධානය යොමු කරන්න. මේ සියල්ල නිත්‍ය චුම්බක, දණ්ඩ චුම්බකයක්, කුරප්ප චුම්බකයක්. මේ දෙක සිලින්ඩ්‍රාකාර චුම්බක, මේ මුදු හැඩේ චුම්බකය. මුදු හැඩේ චුම්බක විදුලි මෝටරවල භාවිත වෙනවා. මෙම චුම්බකය ශබ්ද විකාශයේ භාවිත වෙනවා. විද්‍යාගාරයේ බොහෝ කටයුතු සඳහා දණ්ඩ චුම්බකය යොදා ගන්නවා. දැන් සිදු කරන ක්‍රියාකාරකමෙන් උත්සාහ කරන්නේ මාලිමාව ගැන පැහැදිලි කරන්න. මේ ඔබට පේන්නේ මාලිමාව. මේහි කටුව. කටුව කියලා කියන්නේ ඊට සැහැල්ලු දණ්ඩ චුම්බකයක්. රතු පාටින් පෙන්වලා තියෙන්නේ එහි උත්තර ධ්‍රුවය. සුදු පාටින් පෙන්වලා තියෙන්නේ එහි දක්ෂිණ ධ්‍රුවය. මේ කටුව තිරස්තලයක නිදහසේ භ්‍රමණය විය හැකි ආකාරයට මැදින් විවර්තනය කරලා තියෙනවා. බාහිර චුම්බකයක් නොපවතින විට මේ රතු පාට කෙළවර හෙවත් උත්තර ධ්‍රුවය පෘථිවියේ භූගෝලීය උතුරු පැත්තට යොමු වෙනවා. මේ නිල් පාට ඉහිසින් පෙන්වලා තියෙන්නේ පෘථිවියේ භූගෝලීය උතුරු යොමු වෙච්ච දිශාව. එතකොට මේ පැත්ත භූගෝලීය දකුණ. මේ ආකාරයට කටුව උත්ක්‍රම වෙන්න හේතුව පෘථිවිය සතු පවතින චුම්බකත්වයේ බලපෑම. එවත් භූ චුම්බකත්වයේ බලපෑම. පෘථිවියේ උත්තර ධ්‍රුවයට මදක් වයඹට වෙන්න භූ චුම්බකයේ දක්ෂිණ ධ්‍රුවය පවතිනවා. පෘථිවියේ භූගෝලීය දකුණ යොමු වෙච්ච ලක්ෂය හෙවත් දක්ෂිණ ධ්‍රුවයට මදක් ගිනිකොන දිශාවෙන් භූ චුම්බකයේ උත්තර ධ්‍රුවය පවතිනවා. ඒ නිසා තමයි මේ කටුව මේ ආකාරයට උත්ක්‍රම වෙන්නේ. ඊළඟට අපි මාලිමාවේ භාවිත ගැන කතා කරමු. භාවිත දෙකක් තියෙන ප්‍රධාන. එක පෘථිවියේ දිශා හඳුනා ගැනීම. ඒ අනුව උතුරු දිශාව, නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව. නාවිකයන්, ගුවන් නැවියන්, සංචාරකයන්, ගවේෂකයන් දිශාව සොයා ගැනීම සඳහා මාලිමාව භාවිත කරනවා. දෙවෙනි ප්‍රයෝජනය
චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හඳුනා ගැනීම සඳහා මාලිමාව භාවිත කරනවා. මාලිමාවේ ප්‍රයෝජන දෙකයි. එක පෘථිවියේ ප්‍රධාන දිශා හඳුනා ගැනීම. දෙක චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හඳුනා ගැනීම. අපි අලුත් ක්‍රියාකාරකමකට යොමු වෙමු. මේ තියෙන්නේ දණ්ඩ චුම්බකයක්. මේ තියෙන්නේ වීදුරු තහඩුවක් මත අලවන ලද සුදු කඩදාසියක්. එය දණ්ඩ චුම්බකය මත තබනවා. මේ අකඩ කුඩු කඩදාසිය මත යකඩ කුඩු විසිරවනවා. තුනී කරනවා. තහඩුව මත කම්පණය කරනවා. ඔබට ලස්සන රටාවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ රටාව ඇති වෙන්න හේතුව මොකක්ද? අපි උත්තරයක් හොයමු. මේ තලයට යටින් තියෙන දණ්ඩ චුම්බකය මගින් ඒ වටා පවතින අවකාශයේ කිසියම් බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑමට ලක්වන මේ යකඩ කුඩු ස්ථානගත වීම නිසා තමයි මේ රටාව ගොඩනැගෙන්නේ. දැන් මේ පේන්නේ මෙම තිරස්තලය මත පවතින රටාව. මෙහෙම නෙවෙයි. මේ යටින් තියෙන දණ්ඩ චුම්බකය දැන් මම මේ අතට අල්ලන්න. මේ දණ්ඩ චුම්බකය වටා ඔය ආකාරයට ත්‍රිමාණ අවකාශයේ තමයි මේ බලපෑම තියෙන්නේ. අපි මේකට කියනවා චුම්බක ක්ෂේත්‍රය කියලා. එය පියවියසින් නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට පේන්නේ හැම දෙයක්. ඒ නිරීක්ෂණය කිරීම සඳහා තමයි මෙම ක්‍රියාකාරකමේ අපි නිරත වෙන්නේ. උත්තර ධ්‍රුවය ආසන්නයේ මාලිමාව තැබුවා. රතු පාට කෙළවර N ධ්‍රුවයෙන් ඉවතට යොමු වෙලා තියෙනවා. මේ ආකාරයට. මේ කෙළවරේ තියුවා දක්ෂිණ ධ්‍රුවයට ආසන්නයෙන් රතු පාට කෙළවර දක්ෂිණ ධ්‍රුවය වෙතට යොමු වෙලා පවතිනවා. අපි ඒ බව මෙහෙම පෙන්වනවා. මෙබඳු ස්ථානයක තියෙන ඔබට පේනවා රතු පාට කෙළවර මේ පැත්තට යොමු වෙලා තියෙනවා. මේ ස්ථානයේ තුවම රතු පාට කෙළවර යොමු වෙලා තියෙන දිශාව බලන්න. ඔබගේ නිරීක්ෂණ මතක තබා ගැනීම සඳහා මම මේ ඊහිස් භාවිතා කරලා තියෙනවා. දැන් බලන්න. මෙම ධ්‍රුවයෙන් ඉවතට චුම්බක ක්ෂේත්‍රය, මෙම ධ්‍රුවයේ දෙසට චුම්බක ක්ෂේත්‍රය, මේ ස්ථානවල චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ ඊහිස් මගින් පෙන්වලා තියෙනවා. එම චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ඔස්සේ තමයි මෙම යකඩ කුඩු ස්ථානගත වෙලා තියෙන්නේ. මෙම යකඩ කුඩු ස්ථානගත වූ රේඛා අපි පැහැදිලි කරනවා චුම්බක බල රේඛා කියලා. එහෙනම් චුම්බක බල රේඛා උත්තර ධ්‍රුවයෙන් එළියට එනවා.
දක්ෂිණ ධ්‍රුවයෙන් ඇතුළු වෙන. මේ චුම්බක බල රේඛාව. මේ චුම්බක බල රේඛාව. නන්දරු තේරුම් ගන්න ඉතා පහසුවෙන් උත්තර ධ්‍රුවයෙන් එළියට එන චුම්බක බල රේඛා අවකාශයේ ගමන් කරලා දක්ෂිණ ධ්‍රුවයෙන් ඇතුළු වෙන බව. උත්තර ධ්‍රුවයෙන් එළියට ඇවිල්ලා දක්ෂිණ ධ්‍රුවයෙන් ඇතුළු වෙන බව. පියවැසින් නොදුටු දැකිය නොහැකි ස්වභාවය අපි මේ ක්‍රියාකාරකමින් හඳුනාගත්තා. එහෙනම් දණ්ඩ චුම්බකයක් වටා පවතින චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ ආකාරයට තමයි පවතින්නේ. උත්තර ධ්‍රුවයෙන් එළියට, දක්ෂිණ ධ්‍රුවයේ දෙසට. චුම්බකයේ තුල චුම්බක බල රේඛා යන්නේ මෙහෙමයි. ක්‍රියාකාරකම් මගින් අපි හඳුනාගත්ත චුම්බක ක්ෂේත්‍රයේ ස්වභාවය මේ රූප සටහන මගින් තවදුරටත් පැහැදිලි කරලා ඔබට බලා ගන්න පුළුවන්. ඊළඟ ක්‍රියාකාරකම් වෙත අවධානය යොමු කරමු. මේ සෙමත මේ තිබෙන මේ ඇටෝම දෙස බලන්න. මේ මාලිමාවේ කටුව ඒ කටුව එක එල්ලේ ඊට ඉහළින් මේ සන්නායක කම්බිය ඇදලා තියෙනවා. සන්නායක කම්බියේ මෙම කෙළවරට විදුලි සැපයීමේ ධනාග්‍රය සම්බන්ධ කරලා තියෙනවා. රතු පාටින් පෙන්වන්නේ ධනාග්‍රය. සන්නායකයේ අනෙක් කෙළවරට විදුලි සැපයීමේ ඍණාග්‍රය සම්බන්ධ කරලා තියෙනවා. කළු පාටින් පෙන්වන්නේ එය. මේ අපේ විදුලි සැපයුම. මේ උපකරණය Java ඇසුරුම. මේකට පුළුවන්කම තියනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් ඊට වඩා අඩු සරල ධාරාවක් බවට පත් කරන්න. දැන් මේකෙන් 230 ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් වෝල්ට් 12ක උපරිමයකට යටත්ව සරල ධාරාවක් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා. මෙම සන්නායකයේ දිගේ මේ මොහොතේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ. දැන් මම ස්විචය සංවෘත කරනවා. නිරීක්ෂණ ලබා ගන්න. ඔබ දුටුවා මාලිමාවේ කටුව A අකුර පවතින දිශාවට උත්ක්‍රම වන බව. මේ මොහොතේ මේ සන්නායකයේ දිගේ මේ කෙළවරේ සිට මේ කෙළවර දක්වා විද්‍යුත් ධාරාව ගමන් කරමින් පවතිනවා. ස්විචය විවෘත කළා. පරිපථයේ දැන් ධාරාව ගලන්නේ නැහැ. මාලිමාවේ කටුව පෘථුවියේ උතුර දකුණ යාකරන රේඛාව ඔස්සේ ස්ථානගත වී පවතිනවා. ඊළඟට මේ සන්නායකයට විදුලිය සපයන අග්‍ර දෙක මාරු කරනවා. හරි. දැන් ධනාග්‍රය මේ පැත්තේ තියෙන. ස්විචය සංවෘත කරනවා. මාලිමාවේ කටුව B අකුර දෙසට උත්ක්‍රම වුණා. මේ අවස්ථාවේ ධාරාව මේ කෙළවරේ සිට මේ කෙළවරට යනවා. N සිට S දක්වා. කලින් ධාරාව ගියේ S සිට
n දක්වා. මේ අවස්ථාවේ කටුව B කෙළවරට උත්ක්‍රම වෙනවා. සිදු කළ ක්‍රියාකාරකමේදී ලැබුණු නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා සහ නිගමනයට එළඹීම සඳහා අපි අතුරු ක්‍රියාකාරකම්ක නිරත වෙමු. මේ මොහොතේ මාලිමාවේ කටුව පෘථිවියේ උත්තර ධ්‍රුවය දෙසට යොමු වෙලා තියෙනවා. ඒට හේතුව භූ චුම්බකත්වයේ බලපෑමට එය නතු වීම. මම තරමක් දුබල දණ්ඩ චුම්බකයක උත්තර ධ්‍රුවය මේ ආසන්නයට ගෙනත් තියෙන්නේ. කටුවට සිද්ධ වෙච්ච දේ බලන්න. එම චුම්බකයේම දක්ෂිණ ධ්‍රුවය ආසන්නයට ගෙනාම කටුවට වෙච්ච දේ බලන්න. මාලිමාවේ කටුව උත්ක්‍රම වෙන්නේ ඒ ආසන්නයේ චුම්බක ක්ෂේත්‍රයක් පවතින නිසා බව අපි කලින් අධ්‍යයනය කළා. නැවතත් මම ඇටුම භාවිත කරනවා. දැන් මම මේ කම්බිය දිගේ මෙන්න මේ කෙළවරේ සිට මෙන්න මේ කෙළවර දක්වා විදුලිය ගමන් කරවීමට තමයි සූදානම් වෙන්නේ. මම ස්විච් එක වහනවා. ඒ දෙසට උත්ක්‍රම වුණා. ස්විච් එක විවෘත කරනවා. මෙම දණ්ඩ චුම්බකයේ දක්ෂිණ ධ්‍රුවය ඒ අකුර තියෙන පැත්තෙන් මාලිමාවට ආසන්න කරනවා. එම නිරීක්ෂණයයි මෙම නිරීක්ෂණයයි දෙකම සමානයි. මෙම කෙළවරෙන් දක්ෂිණ ධ්‍රුවය ආසන්න කරනවා. එවිට දක්නට ලැබුණු නිරීක්ෂණයයි සන්නායක දිගේ විරුද්ධ දිශාවට ධාරාව ගලන විට ලැබෙන නිරීක්ෂණයයි දෙකම සමානයි. එහෙනම් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ කම්බිය දිගේ විද්‍යුත් ධාරාවක් මේ අතට හෝ මේ අතට හෝ ගමන් කරන විට ඒ අවට චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගෙන බව. ක්‍රියාකාරකමේදී ලැබුණු නිරීක්ෂණ සාරාංශ කර දීමට මම උත්සාහ කරනවා. සන්නායක දිගේ ධාරාව මෙම කෙළවරේ සිට මෙම කෙළවර දක්වා ගමන් කරන විට මාලිමාවේ කටුව ඒ අකුර පවතින දෙසට උත්ක්‍රම වුණා. එම නිරීක්ෂණය මෙම ආකෘතියේ දැක්වෙනවා. විද්‍යුත් ධාරාව මෙම කෙළවරේ සිට මෙම කෙළවර දක්වා යද්දී මාලිමාවේ කටුව B අකුර පවතින දිශාවට උත්ක්‍රම වුණා. එම නිරීක්ෂණය මෙම රූප සටහනේ පෙන්වනවා. ඊළඟ ක්‍රියාකාරකම් වෙත අවධානය යොමු කරමු. මගේ අතේ තියෙන්නේ පරිවරණය සහිත තඹ කම්බියක්. මේක ඉතා දිගයි. මීටර් 10ක් පමණ දිග මෙබඳු කම්බියකින් මේ ආකාරයේ කම්බි පුඩුවක් සකස් කරගන්න පුළුවන්. නැවත නැවත ඔතලා ටේප් කරලා තියෙන්නේ මේ කෙළවරවල් දෙක. ඔබට පෙනෙන මෙම ඇටෝම ගැන හොඳින් අවධානය යොමු කරන්න. මම මේ පැන්සල් තුලින් පෙන්වන්නේ අපි සකස් කරගත් කම්බි පුඩුවේ බාහුවක්. එය මෙම තලය හරහා සිරස්ව ඉහළට යොමු වන පරිදි අටවා තියෙනවා. තලය මත යකඩ කුඩු ඉසිරුවා හැර තියෙනවා. කම්බි පුඩුව සකස් කිරීමට යොදාගත් පරිවෘත තඹ කම්බියේ
එක කෙලවරක් තමයි මේ තියෙන්නේ. අනෙක් කෙලවර තමයි මේ තියෙන්නේ. මෙම කෙලවරට විදුලි සැපීමේ ධනාග්‍රය සම්බන්ධ කරලා තියෙනවා. අනෙක් කෙලවරට ඍණාග්‍රය සම්බන්ධ කරලා තියෙනවා. මම මේ තලය මත මාලිමාවක් තියෙනවා. ස්විච් සංකෘත කරනවා. මෙම සන්නායක කොටස දිගේ ඉහළට ධාරාවක් ගලනවා. මේ හරහා මෙහෙට පහළට මේ කොටසේ මේ පැත්තට. බලන්න මේ මාලිමාවේ කටුව හැසිරෙන හැටි එක් ස්ථානවලදී ඔබට පෙනී යන දේ වෘත්තාකාර පතයක මාලිමාවේ කටුව හැසිරෙන බව. අපේ අනුරූප ස්ථාන 4ක් අරගෙන එම ස්ථානයේ මාලිමාවේ කටුව පවතින ආකාරය මේ ඊහිස් වලින් පෙන්වනවා. එක් ලක්ෂයේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව තමයි මේ ඔබ දකින්නේ. සමස්තය විදියට ගත්තොත් චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන්නේ වෘත්තාකාර පතයක. මේ සන්නායකය අවට හෙළන ලද යකඩ කුඩු වෘත්තාකාර පත වශයෙන් සකස් වී ඇති ආකාරයත් ඔබ දකිනවා. එබැවින් මෙම සන්නායක කොටස දිගේ ඉහළට විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට ඒ වටා ගොඩනැගෙන චුම්බක ක්ෂේත්‍රය වෘත්තාකාර පත වශයෙන් සකස් වන බව සහ එහි දිශාව මේ ඊහිස් ඇසුරෙන් පැහැදිලි කළ හැකි බව ඔබ නිරීක්ෂණය කළේ මෙවැන්නක්. ධාරාව ඉහළට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෘත්තාකාර පතවල දිශාව මේ ආකාරය. ඇම්පියර් එයාගේ දකුණු අතේ මාපට ඇඟිල්ල සන්නායක දිගේ ධාරාව ගලන දිශාවට යොමු කළා. ඉතිරි ඇඟිලි කරකවමින් සන්නායකය අල්ලාගත්තා. ඔහු මේ ඇඟිලි කැරකෙන දිශාවෙන් චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කළ හැකි බව පැහැදිලි කරා. මෙය ඇම්පියර්ගේ දකුණු අත රීතිය ලෙස හඳුන්වනවා. ඔබ දකින්නේ මෙම තලයට සාපේක්ෂව සන්නායකයාට පවතින චුම්බක ක්ෂේත්‍රය මේක මම ඉහළට ගෙනියනවා. වෙනත් තලයක්. එම තලයේ චුම්බක ක්ෂේත්‍රයේ රටාව මේ ඉහළට ගෙනියනවා. තවත් තලයක්. මෙම සන්නායක කොටස අධ්‍යයනය කරොත් ඒ වටා තියෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සහ රටාව මේ ඒ අනුව මේ පුඩුවේ සෑම තැනකම ඒ වටා චුම්බක ක්ෂේත්‍රය පවතී. මේ ඔබ දකින්නේ පුඩුවට විදුලිය සපයන විදුලි සැපීමේ අග්‍ර මාරු කර සම්බන්ධ කර ඇති අවස්ථාවක්. මේ වෙලාවේ ස්විචය සංවෘත කරොත් මේ සන්නායක කොටස දිගේ පහළට ධාරාව යන්නේ. මාලිමාව තියලා ස්විචය සංවෘත කළ බලමු. මාලිමාව සන්නායකය වටා කරකවමු. පෙර පරිදිම මාලිමාවේ කටුව වෘත්තාකාර පතයක චලනය වන බව පේනවා. චුම්බක ක්ෂේත්‍රය පෙර පරිදිම වෘත්තාකාර පතයක පවතින බව නිගමනය කරන්න පුළුවන්. නමුත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පෙර අවස්ථාවේ නිරීක්ෂණය කළ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව බව ඔබට පැහැදිලි වෙනවා. අපි එක් ස්ථානවලදී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව නිරූපණය කරන ඉතල වලින් මේ ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ ආකාරයට තියෙන්නේ. ඇම්පියර්ගේ දකුණත් රීතිය මේ අවස්ථාවට යෙදුවොත් දකුණතේ මාපට ඇඟිල්ල සන්නායක දිගේ ධාරාව ගලන දිශාවට
යොමු කරලා තියෙන්නේ. ඉතිරි ඇඟිලි වලින් සන්නායකය අල්ලා ගන්නවා. එතකොට ඇඟිලි කැරකෙන දිශාවෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ ඊහිස් වලින් නිරූපණය කරන දිශාවට අනුරූපයි. ඔබ දකින්නේ සන්නායක කොටස දිගේ ධාරාව පහළට යන වෙලාවේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මේ පළමු අවස්ථාවේ සන්නායක කොටස දිගේ ධාරාව ගැලූ ආකාරය නිරූපණය වන ආකෘතිය. පැන්සල් තුඩින් පෙන්වන්නේ ධාරාව ගලන දිශාව. මේ පෙන්වන්නේ තලය. ඒ තලය මත සන්නායකය වටා පවතින චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තමයි මේ රතු පාට වෘත්තාකාර පතු වලින් දකින්නේ. සන්නායකයේ සිට ඈතට යන විට මේ වෘත්තාකාර පතවල පරතරය වැඩි වෙනවා. සන්නායකයේ දිගේ ඉහළට ධාරාව යොමු වීම මෙබඳු ආකෘතියකින් පෙන්නනවා. රවුමක් ඇඳලා ඒ මැද තිතක්. මේ ඔබ දකින්නේ සන්නායකයේ දිගේ විදුලි ධාරාව පහළට යන අවස්ථාව. පැන්සලෙන් පෙන්ලා තියෙන සන්නායකය. පැන්සල් තුඩින් පෙන්වන්නේ සන්නායකයේ දිගේ ධාරාව ගලන දිශාව. මෙම තලයට ලම්බකව සිරස්ව පහළට. මේ මොහොතේ මේ තලය ආශ්‍රිතව සන්නායකය වටා පවතින චුම්බක ක්ෂේත්‍රය තමයි ඔබ දකින්නේ මේ. කලින් අවස්ථාවේ මෙබඳු ස්ථානයක තිබුණේ ඉතලයේ විරුද්ධ දිශාවට. සන්නායකයේ දිගේ ධාරාව පහළට ගැලීම මේ ආකාරයේ සටහනකින් පෙන්නනවා. රවුමක් ඇඳලා ඒ මැද කතිරයක් යොදලා ක්‍රියාකාරකම් ඇසුරින් ඉගෙනගත් දේ සාරාංශගත කරමු. මෙම ක්‍රියාකාරකම් ඉගෙනගත්ත විද්‍යුත් ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රයක් පවතින බව මුල් අරටේ අනාවරණය කරගත්තේ අස්ටඩ් කියන විද්‍යාඥයා. මෙම ක්‍රියාකාරකම් ඇසුරින් හඳුනාගත්ත ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට පවතින චුම්බක ක්ෂේත්‍රය වෘත්තාකාර පත වශයෙන් සකස් වෙන බව සහ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මාලිමාව ඇසුරෙන් නිරීක්ෂණය කළ හැකි බව. ඒ වගේම පැහැදිලි කරා ඇම්පියර්ගේ දකුණත් රීතිය. එමගින් ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට ගොඩනැගෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සොයාගත හැකි බව. ඒ වගේම මේ පුඩුවේ සෑම ස්ථානයක් වටාම චුම්බක ක්ෂේත්‍රය පවතින බවත් අපි තහවුරු කරගත්තා. සන්නායකයක් දිගේ විද්‍යුත් ධාරාවක් ගලනකොට ඒ සන්නායකය අවට චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන චුම්බක ක්ෂේත්‍රය සන්නායකයේ දිගේම පවතී. සන්නායකය දිගටම ඒ වටා පවතින චුම්බක ක්ෂේත්‍රය මීට වඩා ප්‍රබල කරගන්න උපක්‍රමයක් සූදානම් කරමු. මේ තියන්නේ පරිවරණය සහිත තඹකම්බියක්. මීටර 10ක් පමණ දිග මෙබඳු කම්බියක් යොදාගෙන මම මේ පරිනාලිකාව නිර්මාණය කරගෙන තියෙනවා. මෙම පරිනාලිකාවේ එක කෙළවරක් මම මේ එළියට ඇදලා අරන් පෙන්නනවා. මේ පැත්තේ ඉඳලා බැලුවොත් මේ ආකාරයට තමයි උතල තියෙන්නේ. මම මේ කෙළවරේ ඊහිසක් යොදලා ඒක පෙන්වලා තියෙනවා. ඉතා දිග කම්බියක් මීටර් 10ක් පමණ දිගයි. කුඩා ඉඩ ප්‍රමාණයකට ඒ දිග කම්බිය සංකේන්ද්‍රණය කරලා තියෙනවා. කෙටි කරලා තියෙනවා. මේ අපේ සරල ධාරාස්‍යපේ මේ අග්‍ර දෙක ධනාග්‍රය එක් කෙළවරකට ඍණාග්‍රය අනෙක් කෙළවරට සම්බන්ධ කරලා තියෙනවා. මේ තියන්නේ එම පරිනාලිකාවේ කෙළවරක් ආසන්නයේ
තැබූ මාලිමාව. දැන් පරිපතේ විදුලිය ගලන්නේ නැහැ. මාලිමාව බූත් චුම්බකයේ බලපෑමට යටත් වෙන්නේ. ස්විච් සංවෘත කර. ස්විච් විවෘත කර. හරි. ස්විච් විවෘතව තිබිද්දී මේ මාලිමාවේ කටුව බූත් චුම්බකයේ බලපෑමට යටත් තිබුණා. ස්විච් සංවෘත කරන විට මේ මාලිමාවේ කටුව උක්‍රම වුණා. සුදු පාට කෙළවර මේ පරිණාලිකාවේ මේ පැන්සල් තුඩෙන් පෙන්වන කෙළවර වෙතට ආකර්ෂණය වෙනවා. කටුවේ දක්ෂිණ ධ්‍රුවය මේ පරිණාලිකාවේ මේ පැන්සල් තුඩෙන් පෙන්වන කෙළවර වෙත ආකර්ෂණය වුණා. හරි වැදගත්. චුම්බකයක දක්ෂිණ ධ්‍රුවයක් ආකර්ෂණය වෙන්නේ තවත් චුම්බකයක උත්තර ධ්‍රුවයට. විදුලිය ගමන් කරද්දී මේ පරිණාලිකාවේ මෙම කෙළවර උත්තර ධ්‍රුවයක් සහිත චුම්බකයක් ලෙස හැසිරෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ කෙළවර දක්ෂිණ ධ්‍රුවයක් සහිත චුම්බකයක් වෙනවා. සන්නායකයක් දිගේ විදුලි ධාරාවක් ගලනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ සන්නායකයේ දිගේ අඛණ්ඩව පවතිනවා. මෙබඳු පරිණාලිකාවක් ගොඩනැගීමෙන් සන්නායකයේ දිගේ තියෙන චුම්බක ක්ෂේත්‍රය සීමිත කලාපයකට ප්‍රදේශයකට සංකේන්ද්‍රණය කරගන්න පුළුවන්. ඒවත් චුම්බක ප්‍රබලතාවය වැඩි කරගන්න පුළුවන්. මේ චුම්බක ප්‍රබලතාවය වැඩි කරගත හැකි ආකාර කීපයක් තියෙනවා. ඉන්න එකක් තමයි මෙම දඟරය සඳහා යොදන පොටවල් සංඛ්‍යාව වැඩි කිරීම. දෙවන කාරණය දඟරය තුලින් ගලා යන විදුලි ධාරාව වැඩි කිරීම. තවත් උපක්‍රමයක් පාවිච්චි කරනවා. මේ මගේ අතේ තියෙන්නේ මුරුදු යකඩ පතුරු 10ක් 12ක් පමණ. මේ මුරුදු යකඩ කොටස මම මේ කුහරය ඇතුළට යොමු කරනවා. පරිණාලිකාව දිගේ විදුලි ධාරාවක් ගලන්නේ නැහැ. ඒ නිසා මේ මුරුදු යකඩයේ චුම්බක ගුණ පෙන්වන්නේ නැහැ. දැන් ස්විච් සංවෘත කරනවා. නිරීක්ෂණ ඔබට ලැබුණා. දැන් මේ කෙළවර දක්ෂිණ ධ්‍රුවය විදියට සකස් වෙලා තියෙනවා. මේ කෙළවරෙන් තිබුණා. ස්විච් විවෘතයි භූ චුම්බකයේ බලපෑම යට තියෙන්නේ. ස්විච් සංවෘතයි මාලිමාවේ දක්ෂිණ ධ්‍රුවය ලකුණු කළ කෙළවර මේ අපේ විද්‍යුත් චුම්බකයේ මේ පැන්සල් තුඩින් පෙන්වන කෙළවරට ආකර්ෂණය වෙනවා. එහෙනම් මේ කෙළවර උත්තර ධ්‍රුවයක්. මේ කෙළවර දක්ෂිණ ධ්‍රුවයක්. දැන් මේ වෙලාවේ මේ පරිණාලිකාව තුල විදුලිය ගලන ආකාරය මෙන්න මේ රූප සටහනින් පෙන්වලා තියෙනවා. මේ ඉහළින් තියෙන කොටස් වල විදුලිය ගමන් කරන්නේ මේ විදියට. ඊතල වලින් පෙන්වලා තියෙනවා. මේ කම්බි කොටසේ විදුලිය ගමන් කරන්නේ මේ විදියට. මෙම කම්බි කොටසේ විදුලිය ගලන්නේ මේ විදියට. ධන ඍණ මේ විදියට විදුලිය. එතන මේ කෙළවර දක්ෂිණ ධ්‍රුවයක්, මේ කෙළවර උත්තර ධ්‍රුවයක්. මෙන්න මේ ආකාරයට චුම්බක බල රේඛා ගමන් කරන්න පටන් ගන්නවා. ඒ අනුව මෙයාට චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගෙනවා. චුම්බක බල රේඛාවල සැකැස්ම බලා ගන්න පුළුවන්. දණ්ඩ චුම්බකයක් වටා චුම්බක ක්ෂේත්‍රයේ ස්වභාවයට සහ මුලින්ම සමානයි.
මේ මුරුදු යකඩේ ඇතුළත දැන් අපි දැක්කද මෙතෙන්දි චුම්බක ක්ෂේත්‍රය තියෙන ඇතුළට මෙතන චුම්බක ක්ෂේත්‍රය තියෙන එළියට එහෙනම් මේ කෙළවර උත්තර ධ්‍රුවය මේ කෙළවර දක්ෂිණ ධ්‍රුවය මේ මුරුදු යකඩය තුල චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙන්න මේ පැන්සල් තුඩ ගමන් කරන දිශාව ඔස්සේ. එහෙනම් මේ දිශාව ඔස්සේ ගමන් කරන බල රේඛා මේ කෙළවරින් එළියට ඇවිල්ලා මෙහෙම අවකාශයේ ගමන් කරලා මේ විදිහට සම්පූර්ණ වෙනවා. එහෙනම් දරුවෝ තේරුම් ගන්න ඕන ඉතා පැහැදිලිව විද්‍යුත් චුම්බකයකොත් නිත්‍ය චුම්බකයක ස්වභාවයටම පරිවර්තනය වෙනවා විදුලිය ගලන වෙලාවේදී. මෙම ඇටෝමේ තියෙන විශේෂ ලක්ෂණය. විදුලි ධාරාව ගලන විට චුම්බක ගුණ ඇති වෙනවා. විදුලි ධාරාව නොගලන විට මෙහි චුම්බක ගුණ නැති වෙනවා. දැන් ප්‍රශ්නයක් අහනවා. විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාවය වැඩි කරගත හැකි ආකාර 3 නම් කරා. 1. දාංගරය සඳහා උතන වට ප්‍රමාණය වැඩි කිරීම. 2. පරිනාලිකාව තුලින් එහෙම නැත්නම් පරිපථය තුලින් ගලන විද්‍යුත් ධාරාව වැඩි කිරීම. 3. මෘදු යකඩ හරේ විශාලත්වය වැඩි කිරීම. විදුලිය ගලන විට චුම්බකයක් බවට පත්වන මෙබඳු ඇටවුම් විද්‍යුත් චුම්බක වෙනවා. විද්‍යුත් චුම්බක භාවිත වන උපකරණ කීපයක් ගැන අපගේ අවධානය ඊළඟට යොමු කරමු. මෙසෙමත් තියෙන්නේ යකඩෙන් තනු ද්‍රව්‍ය කැබලි දෙකක්. මේ දණ්ඩ චුම්බකයක්. අපිට පුළුවන් ඒ යකඩ කැබැල්ල දණ්ඩ චුම්බකයට ආකර්ෂණය කරගන්න. යකඩ වානේ නිකල් මේ ද්‍රව්‍ය වලින් හදපු බාණ්ඩ චුම්බක වලට ආකර්ෂණය වෙනවා. නිත්‍ය චුම්බකයක් නෙමෙයි. දැන් බලන්න. අපි සකස් කරගත් ඇටෝම නෙමෙයි. විදුලිය සැපෙවුමාම මෙය චුම්බකයක් බවට පත් වෙනවනේ. දැන් බලන්න විදුලි සැපෙවුම නතර වුණාම ඒ ද්‍රව්‍ය හැලෙනවනේ. එහෙනම් අපිට මේ අත්දැකීම යොදා ගන්න පුළුවන් යකඩ වානේ හෝ නිකල් වලින් සාධන ලද ද්‍රව්‍ය එක තැනක ඉඳලා තවත් තැනකට ගෙනියන. ඒ සැකස්ම තමයි විද්‍යුත් දොඹකරය කියලා කියන්නේ. එන විද්‍යුත් දොඹකරවල විද්‍යුත් චුම්බක භාවිත වේ. එනම් විද්‍යුත් චුම්බකත්වයේ භාවිත යටතේ අපි කතා කරොත් එකක් තමයි විද්‍යුත් දොඹකර. ඊළඟට මම ඔබට පෙන්වන්නේ බොහොම ජනප්‍රිය ඇටෝම. මේ තියෙන බෙල් පියන මේකට තට්ටු කරාම නාද වෙනවා. මේ තියෙන දුනු ගතිය තියෙන ලෝහ පතුරක්. ඒකට විශේෂ පිත්තල පතුරු කෑල්ලකුත් සම්බන්ධ කරලා තියෙනවා. මේකට අවධානය යොමු කරන්න. මේ තියෙන්නේ මේ බඳු ඇටෝමක් විදුලිය යන විට මේ ඇණය චුම්බකයක් බවට පත් වෙනවා. විදුලිය ගමන් නොකරන විට මේ ඇණේ පැවති චුම්බක ගුණ නැති වෙනවා. මේවට මේ පරිවර්ණය සහිත තම කම්බි දංගරය ටේප් එකකින් ඔතලා තියෙනවා. ඒ එකාග්‍රයක් මේ එය මේ දුනු ගතිය තියෙන කම්පණය වෙන්න පුළුවන්. මේ ලෝහ පතුරට සම්බන්ධ කරලා තියෙනවා.
අනෙක් කෙලවර නිදහසේ එළියට රත් වේ. මම මෙයා පොඩක් පහත් කර. මම මේ පිත්තල පතුර හා ස්පර්ශ වෙන විදිහට මේ ඇණයක් යොදලා මේ ඇණේ කරකවලා ඒ ස්පර්ශය සකස් කරගන්න. හරි. ତර මේ කොටස අපි සලකන්නේ ස්පර්ශක ඇණය. දුනු ගතිය සහිත ලෝහ පතුර පරිවර්ණය සහිත තඹකම්බි දඟරය මුරුදියාකඩය සීනු පියන මේ සමස්තයට උම විදුලි සීනුවක ආකෘතිය. විදුලි සැපයීමේ ඒකාග්‍රයක් මම ඒක මේ කෙලවරට සම්බන්ධ කරනවා. මේ අනෙකාග්‍රේ ඍණාග්‍රය මේ කෙලවරට සම්බන්ධ කරනවා. මෙන්න මේ ලෝහ පතුර කම්පණය වෙනවා. ඒ කෙලවරට මිටියක් හයි කරලා තියෙනවා. ඒ මිටිය සීනු පියනේ වදිනවා. එවිට නාද වෙනවා. ඉන්න මේ ස්පර්ශ කැණේ මෙයත් එක්ක ස්පර්ශ වෙනවත් එක්කම මේක විදුලිය යනවා. මේ ඇණේ චුම්බකයක් බවට පත් වෙනවා. එතකොට මේ ලෝහ පතුර ඒ පැත්තට ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙනකොට මෙතන හිඩසක් ඇති වෙනවා. මේ පැන්සත් උඩ තියෙන තැන. ඒ හිඩස ඇති වෙනවත් එක්කම පරිපතේ විදුලිය ගැලීම නතර වෙනවා. මේ ඇණේ තිබිච්ච චුම්බක ගුණ නැති වෙනවා. ඇණේට ආකර්ෂණය වෙලා තිබිච්ච මේ ලෝහ පතුර මේ පැත්තට යනවා. ගියාම මේ ස්පර්ශකේ අර පිත්තර පතුර නැවත සම්බන්ධ වෙනවා. එතකොට ආයි විදුලිය ගලනවා. මේ චුම්බකයක් වෙනවා. මේ ආකර්ෂණ නැවත මේ වැඩේ වෙනවා. මෙන්න මේ කොටස තමයි උපකරණයේ ක්‍රියාකාරීත්වයට ඉතාමත් වැදගත්. මේ ස්ථානයේ පරිපත කඩනයක් විදියට අපි සලකනවා. මෙන්න මේ පැන්සත් උඩෙන් පෙන්වන තැන පරිපත කඩනය. ඒ පරිපත කඩනය හරියට සීරු මාරු කරගත්තම මෙයා කම්පණය වෙනවා. මේ ප්‍රමාණය. මාතේ තියෙන විදුලි සීනුව මෙහි ක්‍රියාකාරීත්වයට පදනම් වෙන්නේ විද්‍යුත් චුම්බකත්වය. ඊට අමතරව නිවසේ තියෙන පැන්නුම් දඟරේ විද්‍යුත් චුම්බක භාවිත වන උපකරණයක් වෙනත් බොහෝ උපකරණ තියෙනවා. ඒව ගැන ඔබ පෙළපොත අධ්‍යයනයෙන් කරුණු සොයන්න. මෙතෙක් කළ ක්‍රියාකාරකම් අනුව විද්‍යුත් චුම්බකත්වය කියන්නේ මොකක්ද? විද්‍යුත් චුම්බකත්වයේ භාවිත මොනවාද කියන එක ඉතා පැහැදිලිව ඔබ වෙත යොමු කරමු. පෙළපොතේ තියෙන සටහන හොඳින් කියවන්න. පෙළපොතේ තියෙන රූප සටහන් එක්ක මේ වීඩියෝවේ තියෙන ක්‍රියාකාරකම් සසඳා බලන්න. ඉතා පහසුවෙන් විද්‍යුත් චුම්බකත්වය පිළිබඳ තියෙන මූලික සංකල්ප ටික ඔබට ධාරණය වේවි. පහසුවෙන් විභාගයට පිළිතුරු ලියන්න හැකියාව අවස්ථාව ලැබේ.